ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථම නවදානය ප්‍රධාන ප්‍රවෘත්ති ස්රස්තල වෙත. දේශපාලන මැදිහත්වීමෙන් මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටලුව උග්‍ර වෙයි. උපන් දිනය සමරමින් ජනපති අනුරාධපුරයට. මහමැතිවරණයේ ඡන්ද විමසීමත් පස්වරු 5 එක්ක දීර්ඝ වන ලකුණු. තවත් පාතාල සමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට රන් කැටියාත් ඒ අතර. එමති මහින්දානන්දගේ ප්‍රකාශයට මාලින්ගත් ප්‍රතිචාර දක්වයි. කරා කියලාත් දන්නවනම් කරපු කට්ටියක් දන්නවනම් ඒක හොයන්න මහ දින ගණනක් යන්න හේතුවක් නැහැ. පොතුවිල් මුහුදු මහා විහාරයේ සතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මැනීමේ කටයුතු වැළැක්වීමේ කූට දේශපාලන ව්‍යාපාරික නිරුවත අද හෙළි වුණා. ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ඇතුළු පිරිසකගේ හැසිරීමත් සමගයි. අද CIA අනාවරණය සාමාන්‍ය ජනතාව උසිගන්වමින් තම දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගැනීමට උත්සාහ දැරීමේ එම ක්‍රියාදාමය පිළිබඳවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මෙරට ජාතික වස්තුවක් බඳු පොතුවිල් මුහුදු මහා විහාරයේ පෞරාණික නටබුන් සහිත ඉඩම් පසුගිය කාලයේ පුරා සංවිධානාත්මක පිරිස් කොල්ල කෑමට පටන්ගෙන තිබුණා. හිරු CIA මේ පිළිබඳ අනාවරණ කිරීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවකද පැමිණියා. එහිදීගත් තීන්දුව තීරණ මත පුරාවිද්‍යා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් පෞරාණික නටබුන් සහිත ඉඩම් හඳුනා ගැනීම සඳහා පසුගිය දින කිහිපයේම මැනුම් කටයුතු සිදු කළා. එහෙත් නැගෙනහිර පළාතේ සංවිධානාත්මක පිරිස් දිගින් දිගටම රාජ්‍යයේ නිලධාරීන්ට එම කටයුතු සිදු කිරීමට බාධා එල්ල කළා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ පක්ෂයෙන් මෙවර මහමැතිවරණය සඳහා දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඇතුළු පිරිසක් ජනතාව නොමග යවමින් ප්‍රකාශ සිදු කරමින් සිටියදී පොලිසිය ඔහුට මෙලෙස අවවාද කළා. ඔය ඡන්දෙ ඉල්ලන කෙනෙක් අනිවාර්යෙන්ම මේ වෙලාව විදිහටම මුදින් කියන්නේ එහෙම නෙමෙයි කරුණා කරලා යන්න. මෙතන මේ මිනිස්සු ඔක්කොම මිනිස්සු ගන්න ඔයාලා තමයි මෙතන ප්‍රශ්න දාන්නේ. බොජුගල් බං. පැහැදිලි කරන්න මෙතන ඉඩම් හඳුනා ගැනීම සහ පුරාවිද්‍යා නටබුන් තියනවද කියලා විතරයි කරන්න කියන්නේ. මේක රාජකාරියකට අවිල්ලා තියෙන එක. 347 දන්නේ සංකල්ප 347 ඒ අනුව කටයුතු කරනවා හරිද? අපට ඉන්න PS කිව්වා සර්වේ ඩිපාර්ට්මන්ට් ඔය මට නිකන් ඉන්න කියන්නේ කොහොමද? මනුස්ස කමෙන් කතා කරලා මෙච්චර වෙලා පැහැදිලි කරේ. හරිද? රජයේ තියෙන රජයේ තීරණයකට. ඒක තමයි රජයේ නිලධාරීට මම ඩිස්කස් කරනවා මෙතන. ඔයා දේශපාලන ඡන්දෙ ඉල්ලන මිනිස්සු අනවශ්‍ය ප්‍රශ්න ඉදි කරන්න එපා. ඊයේ පස්වරුවේ මෙම අපේක්ෂකයා තවත් පිරිසක් රැස් කරමින් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත වුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිසරයට ඇතුළු වූ විරෝධතාකරුවන් එහිදීද ඉඩම් මැනීම නතර කර දමන ලෙසට බල කර සිටියේ මෙලෙසින්. පුරාවිද්‍යා මෙන්ම මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන්ද සිදු කරමින් සිටින්නේ ඔවුන්ට පැවරී ඇති රාජකාරියයි. එම රාජකාරියට ඉඩ නොදී මෙරට නීතියට අවනත නොවෙමින් මෙලෙස ජනතාව කුපිත කිරීම අනුමත කළ හැකිද? අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන්ද
මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම අපි මේ වෙලාව මතක් කරන්න හිරු නාලිකා සුවිශේෂී කාර්යභාරයක් කළා. වර්තමාන ජනාධිපතිතුමා කොන්ද කෙලින් තියාගෙන තීන්දුවක් ගත්තා. වහාම මුහුදු මහා විහාරය නැවත අත්පත් කර ගැනීමේ කාර්යභාරය කරන්න. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අක්කර 72ම අත්පත් කරගන්නේ කිව්වහම මේ වෙනකොට අක්කර 30කට සීමා කරන්න හදන. මොකද්ද හේතුව? ඒ ප්‍රදේශයේ ජනතාව විරෝධතාවය නිසා. දැන් මාර වැඩක් නේ වෙන්නේ. දැන් දකුණේ ජනතාවත් මොනවා හරි ආක්‍රමණය කළා කිව්වොත් එහෙම අපි මේක කරන්න දෙන්නේ නැහැ කියලා. ඒතකොට රජයේ විසින් ආපස්සට යනවද? පුරාවිද්‍යාව ආපස්සට යනවද? නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? පුරාවිද්‍යාවල දේපලක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඒ වෙනුවෙන් අනුබල දෙන යම් පිරිසක් ඉන්නවා නම් එතන ගැටුම්කාරී වාතාවරණ නිර්මාණය කරන්න ඒ හැමදෙනාම හරි අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් වෙන්නේ පුරාවිද්‍යාව හැල්ලුවට ලක් වෙනවා රටේ නීතිය හැල්ලුවට ලක් වීමයි සිද්ධ වෙන්නේ. මුහුදු මහා විහාරයේ ඉඩම් මැනීමේ කටයුතු සිදු කර ඇත්තේ බලහත්කාරයෙන් බවට කර්මාන්ත හා වාංච කටයුතු හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින්. ලංකා සතොස මගින් සහ ලානෑනය කිරීමේදී සිදු වූ අක්‍රමිකතාවයක් පිළිබඳ ක්‍රියාත්මක පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 11:30ට පමණ හිටපු කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. එහිදී ඔහුගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. බලයෙන් ගිහිල්ලා ජනතාව අවුරුදු ගාණක් ජීවත් වන තැන්වල සර්වේ කරනකොට ඒ ජනතාවට දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒ ජනතාව දැන් කුලප්පු වෙලා ඉන්නවා. රජයේ මිනින්දෝර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දෙක නීත්‍යානුකූල ආයතන දෙකන්නේ මේ දෙකට නේද බාධා කරන්නේ. මේ වගේ සර්වේ කරනවා නම් ජනතාවට පැහැදිලි කිරීම කරන්න ඕනේ. අපේ වගේ දේශපාලන නායකයෝට මේ සම්බන්ධව පැහැදිලි කිරීම කරන්න ඕනේ. ඔය මෙච්චර කාල හිටිය කට්ටිය ඔය සම්බන්ධයෙන් නොදැනුවත්වද ඔය කටයුතු කළා කියන්නේ. ඇත්තටම මේ ජනතාව නොදැනුවත්ව තමයි වෙලා තියෙන්නේ. ඉඳලා තියෙන්නේ. මේ ප්‍රදේශවල යුද්ධයක් තිබුණා. ජනතාව අනාථ වෙලා ආපහු පදිංචි වෙලා ඒ ඉන්න ජනතාවට ගැටලුවක් ප්‍රශ්නයක් ආකියොලොජි තනක් තියෙනවා නම් ඒ සම්බන්ධව පැහැදිලි කිරීම කරන්න ඕනේ. අර මල්ලිවත් හමුණාද? මල්ලිත් බැලුවා. ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියලා තිබුණා මාගේ සහෝදරයා ත්‍රස්තවාද කටයුතු වලට වාහන ලබා දුන්නා කියලා. සල්ලි ලබා දුන්නා කියලා. ඒ සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් මම එතුමාගෙන් අහනවා. වාහන අංගේ මොනවද? කවදාද වාහනේ දුන්නේ? මුදල් ලබා දීලා තියෙනවා නම් කාටද මුදල් ලබා දුන්නේ? උසාවියට ඔබතුමා ඉදිරිපත් කරන්න. මම කියනවා මගේ සහෝදරයා නිර්දෝෂයි. ඉන්සාෆ් අහමඩ් කියන්නේ අර ව්‍යාපාරය කෝල් 6ක් ඉන්කමින් කෝල් ආවා කියලා තාම මගේ සහෝදරයා තියාගෙන බොරු කියගෙන යන එක කියලා මට අපිට වේදනාවක්. අපේ දේශපාලන රජයේ නිලධාරීන්ට එහෙම කියන්න පුළුවන්ද? බෑ. එයා ඇවිල්ලා මේ පොලිස් ස්පෝක්මන් නේ. කාටත් බොරු කියන්න බෑනේ නේද? මුහුදු මහ විහාර ජනතාව යයිද? හරියට පැහැදිලි කරලා දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්මදිනය අදයි. එතුමන් සිය ජන්මදිනය සැමරුවේ අනුරාධපුර රුවන්වැලි මහසෑරදුන් අභියස ආගමික වතාත්වලට මුල් තැන දෙමින්. අද පෙරවරුවේ රුවන්වැලි මහසෑය පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා රුවන්වැලි මහසෑය අභියස කිරි ආහාර පූජාවකටත් එක්වුණා. අනතුරුව චෛත්‍ය රාජාරන් වහන්සේ උදෙසා කප්‍රක් පූජාව සිදු කළ අතර ජනාධිපතිවරයා චෛත්‍ය මළුවේ කිරි ඉතරවීමේ චාරිත්‍රයද ඉටු කළා. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ලක්දිව එක්සේසත් කොට 24 වසරක් ලක් ධර්ණීතලයට සෞභාග්‍ය උදා කළ දුටුගැමුණු නරපතියනන්ගේ අනුරුවටත් විහාරමා දේවියගේ අනුරුවටත් ජනාධිපතිවරයා මෙලෙස පුෂ්ප උපහාර පුද කළා. මේ අතර මහා සංඝරත්නය උදෙසා දානමය පුණ්‍ය කර්මයක්ද ඓතිහාසික මිරිසවැටි රජමා විහාරයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. මේ අතර පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොවිඩ් අරමුදල වෙනුවෙන් එවා තිබූ රුපියල් 5000ක මුදලක් ජනාධිපතිවරයා වෙත පිරිනැමීම අද සිදු කරනා. මෙම මුදල පසුගිය දිනක අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත එවා තිබුණේ විශේෂ ලිපියක්ද සමගින්. SD හේවායට සාමවිනිසුරු පොළොන්නරු දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය හිටපු ගම් සභාව සභික. දැන්ට මම 86 වියේ පසුවන අයකි. මට ඇවිදීමට බැරිය. රෝගීව ඇඳේ සිට ලියමි. මම හිතුවා ජනාධිපතිතුමාගේ උපන්දිනේටම ගෙන්නලා මේක දෙන්න. මේ අතර ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අබේගිරි පූර්වාරාම මහා විහාරයේ ආගමික වතාවත් වලට එක්ුණේ බෙලසින්. විහාරාධිපති උතුරුමැද පළාත් සංඝනායක පොතානේ ධම්මානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැදොටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා.
ඉන් අනතුරුව එතුමන් කුට්ටම්පොකුණ විහාරස්ථානය වැඳ පුදාගත් අතර විහාරාධිපති ඉහළගම පවරකිත්ති හිමිපාණන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගත්තේ මෙලෙසින්. විහාරස්ථානයට පැමිණ සිටි බැතිමතුන් සමගද සුවද පිළිසඳරක නිරත වුණා. අන්තවාදී ගැටුම් සම්බන්ධයෙන් සහරාන් හෂීම් මෙන්ම ඔහුගේ සොහොයුරු මොහමඩ් රිල්වාන් ඇතුළු සිව් දෙනෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබියදීත් කාත්තාංගොඩ පොලිසිය එය නොසලකා හැර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා. ඒ කාත්තාංගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී දවසේ පුවත කොමිසම හමුවේ ඊයේ රාත්‍රියේ සාක්ෂි ලබා දුන්නේ 2017 වසරේ අගෝස්තුව සිට 2020 ජනවාරි දක්වා කාත්තාංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරච්චි මහතායි. 2017 මාර්තු 10 වන දින කාත්තාංගොඩ අලියර්මන් සන්ධියේදී සහරාන් හෂීම්ගේ ජාතික තෞහීද් ජමාත් සහ රවුෆ් මවුලවගේ සුන්නතුල්වල් ජමාත් යන සංවිධාන අතර ගැටුමක් ඇතිව තිබූ බවත් එහිදී කඩු කිනිසි සහ පෙට්‍රල් බෝම්බ වලින් පහර දීම සම්බන්ධයෙන් ගැටුමෙන් පසු සහරාන් හෂීම් මොහමඩ් රිල්වාන් ආමි මොහමඩ් යූසුෆ් අන්වර් යන පුද්ගලයන් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවත් සාක්ෂිකරු සඳහන් කළා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබා නොගත්තේ මන්දැයි ජනාධිපති කොමිසම එහිදී විමසුවා. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව ලැබී නොතිබූ නිසා ප්‍රහාරය සිදුවන තෙක්ම වරෙන්තු ලබා ගැනීමට හැකියාවක් නොතිබූ බවයි. ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කළාද කියා කොමිසම ඒ අවස්ථාවේදී ප්‍රශ්න කළා. සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳ මතකයක් Tamanට නැතයි යනුවෙන්. කෙසේ වෙතත් අධිකරණ වාර්තා පිරික්සූ ජනාධිපති කොමිසම විමසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තාව 2018 වසරේ ජනවාරි 30 වෙනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිකුත් වී තිබූ බව සාක්ෂිකරු නොදැන සිටියේද යන්නයි. Taman ඒ ගැන නොදන්නා බැවින් වරෙන්තු ලබා ගැනීම සිදු නොකළ බව සාක්ෂිකරු සඳහන් කළා. ජනාධිපති කොමිසම එහිදී පෙන්වා දුන්නේ සාක්ෂිකරු පවසන අන්දමින් රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් නොසිට සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තරම් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවේ අන්තර්ගත වූ බවයි. ඒ අනුව මාර්ක ආයුධ ඇතිව නීති විරෝධී රැස්වීමකට සහභාගී වීම, මාර්ක ආයුධ ඇතිව කැරලි ගැසීම, කැරලි ගැසීමේ අවස්ථාව මැඩ පැවැත්වීමේදී රජයේ නිලධාරියෙකුට බාධා කිරීම, ස්වේච්ඡාවෙන්ම තුවාල සිදු කිරීම, අන්තරාදායක ආයුධ හා උපකරණ භාවිත කරමින් තුවාල කිරීම යන වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි බී වාර්තාවේ අන්තර්ගත බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කොමිසමට අවධාරණය කළා. එහිදී කොමිසම විමසුවේ මෙම කරුණ කෙරෙහි අවධානය යොමු නොවුනේ නම් අවම වශයෙන් සහරාන් හෂීම්ගේ පියා හෝ පවුලේ අයගෙන් ඔවුන් පිළිබඳ ප්‍රකාශ සටහන් කරගත්තේද යන්නයි. සාක්ෂිකරු එහිදී නැත ලෙස පිළිතුරු දුන්නා. කොමිසම යලි විමසා සිටියේ 2018 වසරේදී සහරාන් ඇතුළු පිරිස වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට සාක්ෂි තිබූ බව දැන් ඔබ පිළිගන්නේද කියයි. කාත්තාංගොඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා එය පිළිගත්තා. එසේනම් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි නොමැති බවට ප්‍රකාශයක් කළේ මන්දැයි කොමිසම යලි ප්‍රශ්න කළා. සාක්ෂිකරු පැවසුවේ තමා කළ ප්‍රකාශය වැරදි බවයි. ඔබ ඔබේ රාජකාරිය හරියාකාරයෙන් ඉෂ්ට කර නැති බව පිළිගන්නේ දැයි කොමිසම යලිත් විමසුවා. එහිදී සාක්ෂිකරු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිටියා. ඝාතන සහ කප්පම් ගැනීම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන විරාජ් අනුරාධ නොහොත් රන්කැටියා නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රණාල ප්‍රදේශයේදී තවත් අපරාධකාරී සමාජිකයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් විශේෂ කාර්ය බලකාය ලද තොරතුරකට අනුව මහබාගේ නවලෝක හන්දිය මගුල් පොකුණ ප්‍රදේශයේ වැටලීමක් සිදු කර ඇත්තේ ඊයේ පස්වරුවේ. එහිදී සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන විරාජ් අනුරාධ සිල්වා නොහොත් රන්කැටියා නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ. ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 8ක් රුපියල් 50,000කට ආසන්න මුදලක් සහ මෝටර් රථයක්ද තම බහරයට ගත් බව පොලිසිය සඳහන් කළා. රන්කැටියා නැමැත්තා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රෝහණ සිල්වා නොහොත් රත්මලානේ රොහාගේ ප්‍රධානතම ගෝලයෙකු ලෙසයි සැලකෙන්නේ. පොලිසිය පැවසුවේ රත්මලානේ රොහාගේ කණ්ඩායමට සහාය ලබා ගැනීම සඳහා රන්කැටියා ඇතුළු පිරිස යොදාගෙන ඇති අතර එම පිරිසට ආයුධ සපයා ඇත්තේද රත්මලානේ රොහා විසින් බවයි.
එමෙන්ම ජීවත් බෝම්බයක් සහ කේරළ ගංජා තොගයක් සමග පෙරේදා රාගමදී අත්අඩංගුවටගත් සබීත දිනේෂ් නොහොත් සබීත නැමැත්තාද රන්කැටියාගේ අනුගාමිකයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය හංවැල්ල රණාල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රකිත රබිෂාන් ජයතිලක නොහොත් පොයිටාන මැත්ත අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී කඩුවක් T56 ගිනියවියක උණ්ඩයක කොපුවක් දුරකථනයක් සහ සිම් කාඩ් පත් පහක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පොයිටාන මැත්තා 0.75 759 27.03 සහ 0.75 911 45 80 යන දුරකථන අංක භාවිත කරමින් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින එදුනිල් කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැති අපරාධකරුගේ 0.75 45 15 886 යන අංකයට සම්බන්ධ වෙමින් කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසක් සිදු කර ඇති බවයි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හංවැල්ල පොලිසිය වෙත බහර දී තිබෙනවා. ආර්ථිකයේ නගා සිටුවීමට අවශ්‍ය ඉතා හොඳ දැනුමක් Taman සතු බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බත්තරමුල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. COVID-19ත් සමග මේ රටේ ජනතාවට සහන සලසන්නට විවිධ යෝජනා ඉදිරිපත් කරා. 104 පොලියට ණය දෙනවයි කිව්වා. මම දැන් රට වටේම යනකොට හැමෝගෙම අහනවා ප්‍රසිද්ධියේ කී දෙනෙක් ඉන්නවද 104 පොලියට ණය අරගෙන. මේ මොහොත වෙනකන් මට එක්කෙනෙක්වත් හමු වෙලා නැහැ. මේ 104 ණය වැඩසටහන ක්‍රියාත්මක නොවෙන්නේ මන්ද කියන එක ගැන පාලකයෝ දන්නේ නැහැ. එය එසේ දැනගන්නට නම් පාලකයන්ට තිබෙන්න ඕන ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව මූලික අවබෝධයක්. මූලික දැනුමක්. මම ඔබතුමන්ලට කියනවා වගකීමෙන් ආර්ථිකය නැවතත් පරක් යථා තත්වයට ගොඩ නැගෙනකම් අපි සතුව සම්පත් වෙනවා. හැම පවුලකටම මාසකට 20000 ගානේ ලබා දෙන්නට සමගි ජන බලවේගයේ අපි අනිවාර්යෙන්ම පොරොන්දු වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. බය නැතුව ප්‍රකාශ කරන්නේ ඇයි? ආර්ථික විද්‍යාව ගැන දැනුමකුත් තියෙනවා. වැඩේ කරන හැටිත් දන්නවා. වැඩේ කරන්න මුදලුත් තියෙනවා. වර්තමානයේ රටට අවශ්‍ය පැත්තේ විහිළු කිරීම නොව විධිමත් දේශපාලන වැඩපිළිවෙලක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහා එක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයා එම වැඩපිළිවෙල රටට ඉදිරිපත් කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය අද දෙකට බෙදිලා. එදා අකිල ගත්ත ගාන නෙවෙයි අද අකිලට තියෙන්නේ. ප්‍රේමදාස මහත්මයා මේ පක්ෂය කඩලා විනාශ කරලා දාලා දැන් සටනකට ඇවිල්ලා. එදා මෝටර් ගැන කතා කරමු. ප්‍රේමදාස මම උදේ නිවුස් බලනකොට මෙයා කියනවා අද මට හොඳ නහරයක් තියෙනවා කියලා. ඒ නහරෙන් ප්‍රතිඵල නැහැ. අද රටේ විහිළු කරන්න නෙවෙයි තියෙන්නේ. බොහොම පැහැදිලිව ජනගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම් වැඩ පිළිවෙලක් දියත් කරගෙන යනවා. දැන් බලිනවා ටිකක් හයියෙන් කතා කරයි කියලා. යම් දේවල් තියෙනවා කියන්න ඕන දේවල් කියන්න. වැඩ කරන්න ඕන තැන වැඩ කරන්න ඕන. ඒකේ කටහඬ මොකද්ද? ඒකේ ස්වභාවය මොකද්ද කියන එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒක ඉසිවෙත අද මෙතන රැස් වෙලා ඉන්න 100ට අඩු සංඛ්‍යාවට කතාව කතා කරනවා. මම වඩාත් සන්තෝෂ වෙමි. තමුන්නාන්සේලා සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මෙවර මහමැතිවරණයේ පැවැත්වෙන කාල සීමාවද පස්වරු 5 දක්වා පැයකින් දීර්ඝ කිරීමට බොහෝ විට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ දිස්ත්‍රික්කයේ පැවති පෙරහුරු ඡන්ද විමසීමේ අවස්ථාවක් නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් පළ කරමින්. සෞඛ්‍ය නිර්දේශවලට අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මීට පෙරත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පෙරහුරු මැතිවරණ සංවිධානය කර තිබූ අතර අද කොළඹ දිස්ත්‍රික්කයට අදාළව මධ්‍යස්ථාන දෙකකදී පෙරහුරු ඡන්ද විමසීම් පැවැත්වුණා. ඒ මට්ටක්කුලේදී සහ දෙමටකොටදී එම පෙරහුරු ඡන්ද විමසීම් නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද පැමිණ සිටියා. සමහර වෙලාවට මහනුවර කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක තුනේ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ අපිට හිතුනොත් අපිට ඒක පවත්වන්න වෙයි සමහර වෙලාවට. කාලේ දික් කිරීමක් වෙනවද ඔබතුමාට දැනෙන්නේ? දැනට තීරණය කරලා නැහැ. සමහර වෙලාවට පස්වරු 5 වෙනකන් දීර්ඝ කරන්න කමිෂන් සභාව තීරණය කරන්න ඉඩ තියෙනවා.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් දිස්ත්‍රික් කිහිපයක තේරීම් බර නිලධාරීන් පිරිසක් සහ තවත් මැතිවරණ නිලධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණේ මැතිවරණ කොමිෂන් සභාවේදී. මැතිවරණ කාර්යාලවල ඡායාරූප සහ මනාප අංක ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් මීට පෙර පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වූ අතර එම නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද වැඩිදුරටත් සාකච්ඡාවට ලක් වී තිබෙනවා. අංකය ප්‍රදර්ශනය කිරීම සඳහා ඒ පක්ෂය විසින් පුළුවන් හැම ගෙදරටම පත්‍රිකාවක් බෙදන්න. ඒක නොමිලේ තැපෑලයවන්නත් පුළුවන්. අතින් බෙදන්නත් පුළුවන්. නමුත් ඔබතුමාලට තමයි යෝජනාව එන්නේ. අවුගේ මැතිවරණ වලදී පුළුවන්කම තිබුණා දැන් මේකේ තමයි බැරි වෙන්නේ කියලා. ඔව් කොමිසම තමයි වකීම ගන්නෙ. කමිෂන් සභාව ගත්ත තීරණයක් නෙවෙයි. මේක පනතේ තියෙන තීරණයක් ක්‍රියාත්මක කරන්නේ. මේක මීට කලින් දුන්නා තමයි. ඉස්සර වැරදි කරා ඉයලා දැනුම් කරන්න බෑ කියන එක තමයි කමිෂන් සභාවේ මතය. උණුසුම්මන දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් දැන්. ප්‍රේමදාස මහත්තයා තමයි දක්ෂම කිව්වා. ඔයතුමන පැවිසියට වැඩ කරන්න පුළුවන්. හොඳ කසේරුවක් තියෙනවා. ජනාධිපති අපේක්ෂක වෙන්න. ඇස්තගේ හොඳට බහැලා ඇතුළට ගිහිල්ලා නිදි මරල පළපුරුද්දක් තියෙන්න ඕන කිව්වා. ඒක බොත්තමයි ඔබන්නේ කිව්වා. මිඩ්වයිෆ් ගෙදරට එනවා කිව්වා. එකම ජනාධිපති අපේක්ෂක මුළු ලෝකෙම දෛරව එකක් තියෙන. මොකද්ද උනේ? 17 ලක්ෂයෙන් පරාදයි. අවුරුදු 25ක් රාජ්‍ය නායකයෙක් පත් කරගන්න බැරි පක්ෂයක් බාරපත් වුණා. ඒ නිසා තමයි අද අපිට මේ දවන්ත සංධානයක් එක්ක මේ ජයග්‍රහී ගමන යන්න අවස්ථාව උදා වෙලා තියෙන. දැන් මාධ්‍ය බෙදලා තියෙනින්දා බොහොම පරිස්සමෙන් කතා කරන්න. මොකද අපිට පරණ ලකුණු මතක් වෙනවා. මේ ඊයේ පෙරේද මට පොඩ්ඩක් වැරදුනා. වැරදුනාම සමහර channel වල වැරදිච්චා තමයි අපි දාන්නේ. මේ කට්ටියට තියෙන වෛරෙදි. දැන් මට මතකයි ලලිත් ගාමිණී ප්‍රේමචන්ද්‍රලා ප්‍රේමදාස මහත්තයලා ගහන. මම ඒ කාලේ ගියා මගේ විවාහ මංගල උත්සවයට ඉන්නේ කියන්නේ ජේ.ආර්. මං ජේ.ආර්ගෙන් ඇහුවා දැන් මොකද කරන්නේ? සර් ජේ.ආර් චෞධරි මහත්තයා මට කියනවා අජේරාම් ප්‍රේමදාස වෛර කරනවා ලලිත්. ලලිත් වෛර කරනවා ප්‍රේමදාස. ගාමිණී වෛර කරනවා ප්‍රේමදාස. ප්‍රේමදාස වෛර කරනවා ගාමිණී. මේගොල්ලෝ ජීවිතෝලි බන්දි කියලා තමයි ඉවරනේ. කිව්වා වගේම අවුරුදු දෙකක් යනකොට ජේ.ආර් කියපු වචනේ සම්පූර්ණ වුණා. මම දැක්ක ජේ.ආර් හැම වරකට කියලා අධ්‍යක්ෂක යුතු කළා නමස්කාර කරනවා. බලන්න වෛරයෙන් ආරම්භ කරන වෙලාව අවසන් වෙන්නේ කොහොමයි? සුළුතරයක් විතරක් සිරිකොත ඇතුළට වෙලා ආණ්ඩුවේ රැකවරණයත් එක්ක දොරවල් වහගෙන ඡන්ද ව්‍යාපාරයක නිරත වෙනවා. හැබැයි අගෝස්තු 5 වෙනිදාට සමගි ජන බලවේගයට සිරිකොතත් බාර ගන්න සිද්ධ වෙනවයි කියන එක පැහැදිලිව පේන්න තිබෙනවා. අපි ආණ්ඩු ගන්න හදන මෙය පස්ස දොරෙන් සිරිකොත ඇතුල් වෙන්න හදන එක විතරයි කරන්නේ. ඇතුලේ ඉන්නකොට මොකක් කරන්න බැරුණාම එළියට ගිහලා මොන කේල්මලක් කරන්න පුළුවන්. මංගල මහත්මයා එතුමාත් මෙයින් ගැලවිලා ගියා. එතන ඉන්න බෑනේ. අර කොකා ඉග්ගිලෙන විතර සුද පේන්නේනේ. ඉතින් දැන් තමයි දන්නේ සැබෑ තත්ත්වය මොකද්ද කියන එක. නෑ ඉතින් මංගල සමරියර ගියපු එක ඇත්ත වශයෙන්ම අපට සංගවි ආපු ආශිර්වාදයක්. මොකද මේ ඡන්දේ තියෙනකොට ඡන්දේ ඔන්න වෙන්න තියලා සංඝයා වහන්සේලාට බණින්න පටන් ගත්තොත් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා මේ රටේ. ඒක අන්දා එතුමා නැති එක ගැන අපි සතුටු වෙනවා. දැන් මේ මහමැතිවරණේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්සත් ජාතික පක්ෂයත් නැහැ, නායකයෙක් නැහැ, සිරිකොතත් නැහැ, මොකක්වත් නැතුව කොහොමද ආණ්ඩු බලය ගන්න? හෙන්ඩුව නැති හින්දා තමයි අර සතා හතර ගාක් දාලා වැටලා තියෙන්නේ. අවුරුදු 26ක හෙන්ඩුව තිබුණු පුද්ගලයාගේ දුර්වලකම නිසා. ඒ නිසා අගෝස්තු 5 වෙනිදා ජයග්‍රහණයත් එක්ක අපි ආණ්ඩුව හදනවා. හෙන්ඩුවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අරන් දෙනවා කියන එක මතක් කරනවා අපි. එයා කිව්වා ඩයිනමෝ හොඳට වැඩ කරුවා. බලනකොට පිච්චිලා. රීමුගේ හින්දා තමයි අපිට වාසි උනේ. දැන් අලුත්ම එක තමයි ජන දුක හඳුනන නහරය. මම නම් කියන්නේ ওই තුනටම වැඩිය අගෝස්තු 5 වෙනිදා ඡන්දේ ගන්නට පස්සේ සජිත් මහත්තයාට කපා ගන්න වෙනවා ලැජ්ජ නහරය, හිරිකිත නහරය. අද සමහරු කියනවා ආස්කුින්ද ප්‍රහාරයට ගියද්දි නිකන් මොනවද කියන්න ඕනේ කියලා. වැලිකන්දේ රෝහලකට කියලා ගොඩනැගිල්ලක් හදලා දාලා තිබ්බා. වවුල්ලෝ läගලක හිටි. මතක තියාගන්න නැවත වතාවක් මේ පොළොන්නරුවේ ආප්පකාරයන්ට ඉඩක් නැහැ. සියමල ගෙනල්ලා නැම කියලා නේ කියන්නේ. බැරි වෙලාවත් ගිහිල්ලා අපි වෙනම තරම් කෙරුවා නම්. කොට අපි මැත්තේ පරාද. ශ්‍රී ලංකාකාරයෝ නැත්තම් පොදු ජන පෙරමුණක් නැහැ. නිකන් අපි නිකන් කොරෝනා හැදිච්ච රෝගීන් ගාවට යනවා වගේ තමයි අපි ගාවට එන්නේ. නමුත් අපේ කට්ටිය යනවා. මම නම් මුලේ ඉඳලාම කිව්වා අපි වෙනම ඉල්ලිය යුතුයි කියලා. පොට්ටුවෙන් තරක කර මෙයාලා කියන අතට ඡන්ද දෙන්න කියලා. ඒ හින්දා මං හොඳට බලන්න කිව්වා කට්ටියට කලිසමක් ඇඳගෙන ඉන්නවාද කියලා දහසිරි ජයසේකර. මහ බැංකුව ගත් වැරදි තීරණ නිසා Tamanට අසාධාරණයක් සිදු වූ බව ETI තැන්පතුකරුවන් අවධාරණය කරනවා. ඔවුන් මේ අදහස් පැවසුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී. මේ එදිරිසිංහ ආයතනයේ 1967 ලියාපදිංචි කරපු දා ඉඳන් හොරමගඩි තමයි කරලා තියෙන්නේ. අවසානයේ මේව ඔක්කොම ටික මාට් වුණාට පස්සේ ඒ ටික ඔක්කොම එකතු කරලා බලපත්‍රයක් තිබිච්ච ආයතනයේ ETI ෆිනෑන්ස් ආයතනය 2012 වර්ෂයේදී අර බලපත්‍රයක් නැතුව තැන්පතුගත්තු සියලු මුදල් ටික ETI ෆිනෑන්ස් යටතට ගේන්න. අවසානයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ යෝජනාවට එකඟ වෙලා අනුමැතිය දෙනවා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව කළා තියෙන්නේ මේ බලපත්‍ර ලාභී සමාගම තුල තැන්පත් කරලා තියෙන තැන්පත්කරුවා ආරක්ෂා කිරීම නෙමෙයි. ඕන් කරලා තියෙන්නේ බලපත්‍රයක් නැතුව තැන්පත් කරපු අය එකතු කරලා
ඒගේ තැන්පත් මුදල් ආරක්ෂා කරන්න කියලා ගෙනල්ලා දාලා දෙන ඊට ෆිනෑන්ස් ගිණුම් වලට. ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ මේ රටේ හදවත වගේ ආයතනයක්. ඒතර මේ ආයතනේ රාජ්‍ය නිලධාරීන් ලක්ෂ ගණන් පඩි අරගෙන මේ සමාගම් වලින් ගන්නව අල්ලස්. මේ සාක්ෂි මෙහෙවන දිහා බලපුවම බැලූ බැලමට අපිට පැහැදිලි වෙන එකම කරුණ තමයි මේ වගේ හිටපු නිලධාරීන් මේ සමාගම් වල සල්ලි වලට යට වෙලා තමයි තීන්දුව తీරන දීලා තින්නේ කියලා. මේ අහිංසක මිනිස්සුන්ට මෙවැනි අසාධාරණයක් උනේ මේ ශ්‍රී ලංකා මහ බැංකුව ගත්ත වැරදි නියාමන තීන්දුව නිසා. ගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා එකඟතාවය පළ කරලා තියෙනවා. తాවකාලික අත්හිටුවීමකින් ETI ආයතනය රක්ෂණ ආවරණය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. නමුත් ETI ආයතනයට රිසිසේ හොරකම් කරන්න ඉඩ දීපු මහ බැංකුව දැන් ප්‍රකාශ කරනවා නඩුවක් තියෙන නිසා මේ සහන දෙන්න බෑ කියලා. ඇත්තටම කියනවා නම් මහ බැංකුවේ නිලධාරීන්ට වඩා හොඳයි කියලා හිතනවා අපිට කමිෂන් එකේදී දෙන උත්තර දිහා බැලුවම පිටකොටු ඉන්න නාට්ටාමිලා. ඒක නිසා කතිකරු ජනාධිපතිතුමනි අපේ අවධානය යොමු කරන්න. මොකද අපේ වයසක අම්මලා තාත්තලා මැරුණට පස්සේ සල්ලි වැඩක් නැහැ. දුක් විඳලා රස්සාවෙන් පෙන්ෂන් ගිහිල්ලා අරගෙන මේ තැන්පත් කරපු මේ මුදල් ටික එයයි මැරුණයින් පස්සේ මොනවටද ලැබිලා? ETI ආයතනයේ සෝම එදිරිසිංහ දරුවෝ 4 දෙනා. දීපාංජලි එදිරිසිංහ, අසංක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ මේ දක්වාම තැන්පත් කරුවන්ගේ මුදල් අයථා ලෙස තමන්ගේ සුඛ විවරණයට අරන් තිනවා. ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනතාවගේ මුදල් හොරකම් කරපු ඒ දීපාංජලි එදිරිසිංහට කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී ධූරයක් ලබා දීලා තිනවා. මෙවැනි ලයිසන් හොරුන්ව පුරසභයට පත් කිරීම ගැන මා අනේක වාරයක් කනගාටු වෙන හිටපු ජනාධිපතිවරයා ගැන. 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ගැන කඩිනමින් පරීක්ෂණයක් පවත්වා තරඟ පාවාදීමට සම්බන්ධ පුද්ගලයන් හෙළි කර නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසනවා. ඒ එවක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු බවට එවක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙළි කළේ හිරු ටීවී සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වමින්. පැහැදිලි සාධාරණ සැකයක් තියෙනවා 2011 ලෝක කුසලාන තරඟාවලිය අපි පාවාදීමට ලක් කරාද කියලා. ඒ දන්නේ මෙච්චර කල් හිටියේ මේක එළියට දාන්න අවුරුදු 9කට වැඩිය අද වෙනකන් කිසිම දෙයක් නැහැ. ඒකයි අපි කියන්නේ ඒක ඔක්කොම බාර දෙන්න දීලා ඕන වෙලාවක අපි මුණ දෙන්න කැමති ඕන ඉන්වෙස්ටිගේෂන් එකකට කිසිම බයක් නැතුව ඔක්කොමලා මුණ දෙයි. ශ්‍රී ලංකා පන්දුවාර 20 නායක ලසිත් මාලිංගද ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. 2011 ලෝක කුසලාන ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් විදියට පන්දු යවද්දී පළවෙනි කඩළු දෙක ලබා දුන්නු ක්‍රීඩකයෙක් විදියට ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු චෝදනාවක් එල්ල කරලා තියෙනවා අපි තරඟය මුදලට පාවා දුන්නා කියලා. මේක අපි රටක් විදියට ඉතාමත් අපකීර්තියට පත්වෙච්ච අවස්ථාවක්. සත්‍ය හොයන්න මම හිතන්නේ වැඩි කාලයක් යයි කියලා. මොකද හේතුව කරා කියලා දන්නවනම් කරපු කට්ටියක් දන්නවනම් ඒක හොයන්න මහ දින ගණනක් යන්න හේතුවක් නැහැ. අනිත් කාරණාව තමයි ජනතා නියෝජිතයෙක් විදියට එහෙම දෙයක් කියනවනම් ජනතාව නොමග යවන්න නැතුව ජනතාවට ප්‍රසිද්ධියේ එන්න මේ අය තමයි තරඟය පාවා දුන්නේ. මේ අය තමයි තරඟය පාවා දෙන්නේ මේ විදියට කටයුතු කරේ කියලා දැනුවත් කිරීමේ හැකියාව තියෙන්න ඕන. එහෙම කරන්න හැකියාවක් නැත්නම් ජනතාව විසින්ම මේ වගේ බොරු චෝදනා කරන අය ප්‍රතික්ෂේප කරන්න. ඉදිරි අනාගතයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් වෙනුවෙන් මේ ක්‍රීඩාව අප්‍රසන්න දැක්ම නැති කරන්න රජයක් විදියට හෝ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් උපරිම නීතිය ක්‍රියාත්මක කළා තරඟය පාවා දුන්නේ කවුද? ඒගොල්ලෝ නීතිය ඉදිරියට ගෙනල්ලා ඒකට සාධාරණයක් කළා මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා පිරිසිදු ක්‍රිකට් ක්‍රීඩාවක් බවට පත් කරන්න කියලා සියලු දෙනාගෙම ඉල්ලනවා. මේ අතර සිය නිල ට්විටර් ගිණුම හරහා යලි සටහනක් තබමින් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසන්නේ කිසියම් කෙනෙකු විසින් 2011 ලෝක කුසලානයේ පාවා දුන් බවට චෝදනා කරන්නේ නම් එය ස්වභාවයෙන්ම බරපතල කරුණක් බවයි. තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා හැර වෙනත් අයෙකු විසින් තරග පාවා දෙන්නේ කෙසේද යන්න සම්බන්ධව කිසිවක් නොදන්නා බවත් ඔහු පවසන අතර වසර 9කට පසු ඒ පිළිබඳ යලි කතාබහ මතුවීම ගැනද මහේල ප්‍රශ්න කරනවා. මෙම සිදුවීම පිළිබඳව ඉන්දිය මාධ්‍ය ඇතුළුව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණත් මෙතෙක් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ඒ රට ක්‍රිකට් බලධාරීන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකර සිටීමත් විමතියට කරුණක්. කෙසේ වෙතත් අදත් දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට මෙම සිදුවීම පත්ව තිබුණා. මේ රටේම මිනිස්සු බලන් හිටිය කුසලානේ අපිට අරන් එයි කියලා. ඒ ක්‍රිකට් තරඟාවලිය පාවලා දෙන්න කියලා කවුරු හරි උපදෙස් දුන්නා නම් රට පාවා දීමක් නේද ඒක? එහෙනම් ඒක හංගගෙන රහසක් හැටියට තියාගෙන ඉන්න එකද ඇමතිවරයෙක්ගේ වගකීම? අපි අහන්නේ කවුද එතකොට ජනාධිපති? මහින්ද රාජපක්ෂ. කවුද එතකොට අගමැති? දීමු ජයරත්න. කවුද එතකොට ක්‍රීඩා ඇමති? මහින්දානන්ද අලුත්ගමගේ. මේ අපි නෙවෙයි. මේ පාලනයේ යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාවා දීමක් සිදු වුණා නම් මෙච්චර කල් හංගන්
හිටිය එකත් වරදක්. දිනන්න තිබිච්ච මැච් එකක් පෙරදුනායි කියලා අපි ඔක්කොම සාමාන්‍යයෙන් කල්පනා කරන තැනක්. ඉතින් ඒක දන්නේ නැහැ කොහොමද වුනේ කියලා. මම නම් කොහෙවත් කිව්වේ නැහැ එහෙම එකක් තිබුණයි කියලා. එතුමායි තොරතුරු ටික දන්නවා නම් එතුමා අනිවාර්යෙන් ඒ කාරණේ ගැන තොරතුරු හෙළිදරව් කිරීම වටිනවයි කියලා මම විශ්වාස කරනවා. අනාගතේවත් එවැනි තත්ත්වයක් ඇති නොවෙන්නේ. වගකීමක් තියෙනවා. කවුද පාවා දුන්නේ? ඒකට හිටපු රජයේ බලධාරීන්ගේ සම්බන්ධයක් තියෙනවද? ඒකට වග කියන්න ඕන කවුද? හැමදාම වැරදි කරලා ඉතිහාසයේ ගැලවෙන්න හදන එකක් තමයි තියෙන්නේ. උදුම දේ තමයි ඉන්දෙන් නැකිලදෝ කියන්නේ ඉස්සලා කිව්වේ නැහැ. ICC එක මේ කියපු ප්‍රකාශය ප්‍රමාණ දෙකක් යන ඉස්සලා මේකේ සත්‍යතාවය අපිට කියන්න. වැඩ කරන එක්කෙනෙක් කොහේ හරි ඇති යාගේ චරිත ඝාතනය කරන එක තමයි මට පේන්න තියෙන්නේ. ඒ කාලේ මේ රටේ ක්‍රීඩා කරේ සල්ලි බලාගෙන මේ නිසා තමයි අපිට ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණේ. ලෝක කුසලානෙන් පස්සේ ක්‍රීඩකයෝ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන විශාල මුදලක් ලැබුණා. හැබැයි ඒත් සමගම යම් කාරණා සිද්ධ වුණා ක්‍රිකට් පාලක මණ්ඩලය තුල. හිටපු සභාපතිවරු කටයුතු කරපු හැටි ගැන නොයෙකුත් චෝදනා තියෙනවා. පරීක්ෂණයක් කරලා රටට කරුණු හෙළි කරාම හොඳයි කියලා මම විශ්වාස කරනවා. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. තංගල්ල වගේගොඩ ප්‍රදේශයේ ජල ටැංකියක් ආසන්නයේ පිඹුරු බිත්තර කිහිපයක් දුටු ප්‍රදේශයේ තරුණයෙක් ඒවා ආරක්ෂා කර දින 45ක කාලයක් එහි දර්ශන වීඩියෝ ගත කර තිබුණා. අනතුරුව බිහි වූ පැටවුන් 23 දෙනෙකු වනජීවි නිලධාරීන්ට ලබා දීමට ඔවුන් මෙලෙස කටයුතු කළා. පෙරවරු 10:24ට පමණ ශ්‍රී ලංකාවට හෙට දර්ශනය වන සූර්යග්‍රහණය යාපනය ප්‍රදේශයට පෙරවරු 11:45ට උපරිමව දිස්වන අතර කොළඹට උපරිමව දිස්වන්නේ පෙරවරු 11:51ටයි. මෙසූදානම සමගෙන යන්නට. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රියේ 9:55ට. ආයුබෝවන්.